मौबी में सरुसार पता मिनिस कमे हदवत अरा अरमुन करा अभिमंदरा एकिनेक वेलेना that गम्मेद පතන හැටි කොහොම වුණත් දවස ගෙවෙන හැටි හරිම වෙනස් එක අරමුණකට එකතු වුණොත් අපි එක පුරවැසි බලකායක් අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දැය වෙත කෘත බුද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගම්මැද්ද වීෆෝස් කණ්ඩායම ශ්‍රීපාදස්ථානය අවට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා පැවතුණා. මීට විශේෂ දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. රාත්‍රියේම ගමන් ආරම්භ කළ වීෆෝස් කණ්ඩායම පසුදින අලුයම ශ්‍රීපාදස්ථානයේ උඩමළුව වෙත ළඟා වුණා. वार्षिक ශ්‍රීපාදස්ථානයේ අභිෂේකමේ ප්‍රධාන දායකත්වය දරන ඉතා අමතරව අද දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා ප්‍රතිමාගේ සංශාසන පරිදි ප්‍රධානත්වයෙන් 69 වෙනි සංවත්සරය වෙනුවෙන් අලුයම පැවැත්වෙන විශේෂ පූජාවෙන් අනතුරුව ශ්‍රීපාදස්ථානයට පැමිණෙන මාර්ග දෙක ඔස්සේ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ හැටන් නල්ලතන්නිය මාර්ගය සහ රත්නපුර පලාපත්තල මාර්ගයයි. මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ වීෆෝස් බලකායේ 500කට ආසන්න පිරිසක් එක්ව සිටියා. පතන හැටි කොහොම වුණත් දවස ගෙවෙන හැටි හරිම වෙනස් එක අරමුණකට එකතු වුණොත් අපි එක පුරවැසි බලකායක් අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දැය වෙත කෘත බුදමු තුති සැමටම පළමුව පෙන්වන්න හැකි ජාතික වගකීම් දරන හැටි අරමුණ කරා අභිමන්දරා එකිනෙක වෙලෙනාට ගම්මෙද්ද බාදා මැඩලමු පෙරගමනේ දාබිඳු මව්බිමටම නම් හෙළුවේ යුතුකම් ඉටු කළ ලක්දු පුතුවේ අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දැය වෙත කෘත පුදමු තුති අපේ අතින් අපි කිරුළු සදා අලඳමු හිස මතලක් මෑණි අරමුණ කරා අභිමන්දරා
අයිබෝන් සුබදෑසනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වෙනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් 500කට ආසන්න සංඛ්‍යාවක් අද දවසේදී ශ්‍රී පාදස්ථානය පිරිසුදු කිරීමේ කටයුතු සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සඳහාත් V-Force කණ්ඩායමේත් දායකත්වය ඔවුන් සමග ලබා දී තිබෙනවා. අපි මේ කණ්ඩායම් දෙකම එකට එකතු වී අද දවසේදී මේ ශ්‍රී පදස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු වෙන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් අපි ඔබට විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ ශ්‍රී පදස්ථානය වන්දනාමාන කරන්නට එන ඔබ රැගෙන එන පොලිතින් බෑගය, ප්ලාස්ටික් බෝතලය, වතුර බෝතලය පානය කරාට පස්සේ මේ පරිසරයට මුදා හරින්නට එපා. මේ පරිසරය ආරක්ෂා කරගත්තොත් තමයි අපිට මේ ශ්‍රී පදස්ථානය කියන පුණ්‍ය භූමිය, ලෝක ප්‍රකට පුණ්‍ය භූමිය, ලෝකුරුමයක් බවට පත් වෙලා තිබෙන මේ භූමිය අපට ආරක්ෂා කරගැනීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් ඔබ එක්වරක් නෙවෙයි දෙවරක් තුන්වරක් සිතන්න ඔබ රැගෙන එන ප්ලාස්ටික් බෝතලය, පොලිතින් කවරය මේ පරිසරයට මුදා හැර මේ පරිසරය අපවිත්‍ර කරනවාද නැත්නම් ඒ සියලුම දේවල් නැවත රැගෙන යනවාද කියා. ඉතින් මේ අපට මේ ආකාරයෙන් පැමිණ මේ තුන්වන වරට තමයි සංවිධානය කරන්නේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිරස මාධ්‍යාලයේ ගම්මැද්ද කණ්ඩායම සහ V-Force කණ්ඩායම එකතු වී මේ ආකාරයෙන් පවිත්‍ර කිරීමේ කටයුතු අපට නැවත වරක් මේ ස්ථානයට පැමිණ මේ ආකාරයෙන් පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීමට ඉඩ නොතැබීම ඔබගේ යුතුයකමක්. में सरुसार पता मिनिस कमे हदवत अरा अरे मुन करा अभिमंदरा एकिनक विलेना that गम्मेद ගම්මැද්ද V-Force මම හිතන්නේ මීට කලිනුත් ගම්මැද්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ක එකතු වෙලා ශ්‍රී පාද මළුව සහ ඒ මාර්ග පිරිසිදු කරන වැඩසටහනක් සංවිධානය කරා මීට අවුරුදු දෙකක විතර ඉඳන්. ඉතින් තුන්වෙනි වතාවට මේ අවුරුද්දේදී අපිටත් අවස්ථාව ලැබුණා ගම්මැද්ද V-Force විදිහට මේ සත්කාරයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපිටත් ඒක ලැබිච්ච ලොකු අවස්ථාවක්. මොකද අපිටත් ලොකු අභියෝගයක්. මොකද දවස් දෙකක් ගත වෙන ඉවෙන්ට් එකක්. අපි පළවෙනි වතාවට තමයි ගම්මැද්ද V-Force විදිහට මේ විදිහට දවස් 3ක ඉවෙන්ට් එකකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ තාම සාර්ථකයි. අපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මගේ විශේෂයෙන්ම කියන්න ඕනි මගදී හම්බෙච්ච අපි කවදාවත් දැකලා නැති මිනිස්සු අපිට ගොඩක් උදව් කරා. ඒගොල්ලෝ අද දවසේ මේ පිරිසිදු කිරීම කටයුතු වලට සම්බන්ධ වුණා. අපි ඊයේ රාත්‍රියේ 5 වෙනකන් අපි සිරිපාද මළුවට ගිහිල්ලා එතන ඉඳන් තමයි අපහු එන ගමන් සම්පූර්ණයෙන්ම මේ පිරිසිදු කිරීම කටයුත්ත කරන්න පටන් ගත්තේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ක ඒගොල්ලන්ගේ විශාල කණ්ඩායමක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒකෙදී අපිට ඇත්තටම මාර්ගය සම්පූර්ණයෙන්ම විශේෂයෙන්ම පලාබද්දල මාර්ගය සම්පූර්ණයෙන්ම වගේ කැලිකස ඉවත් කරලා පිරිසිදු කරන්න හම්බුණා. මේ සරුසාර පතා මිනිස් කමේ හදවත අරා අරමුණ කරා අභිමන්දරා එකිනෙක වෙලෙන that ගම්මැද්ද පතන හැටි කොහොම වුණත් දවස ගෙවෙන හැටි හරිම වෙනස්. එක අරමුණකට එකතු වුණොත් අපි එක පුරවැසි පලකායක්. අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දැය වෙත කෘත බුදමු තුති සැමටම පළමුව පෙන්වන්න හැකි ජාතික වගකීම් දරන හැටි. ශ්‍රීපාදයේ තියෙන ප්ලාස්ටික් පොලිතින් එකතු කරන්න තමයි අපි මේ සහභාගී වුණේ. දවස් දෙකක් ඊයේ රෑ 5 වෙනිතුරු අපි
සිරිපාදය වන්දනා කරලා අද උදේ ඉඳලා මේ වෙනකන් අපි කැලිකසල් ටික එකතු කරගෙන ගුවන් හමුදාවේ සහෝදරයනුයි අපේ වීපෝස් කණ්ඩායමේ සමාජිකයනුයි ඔක්කොම එකතු වෙලා තමයි මේ ක්‍රියාන්විතය මෙහෙයුවේ. මං හිතන්නේ අපිට එක ඉල්ලීමක් කරන්න තියෙනවා රටේ ජනතාවගෙන්. සිරිපාදේ වගේ තැනකට එනකොට අත්‍යවශ්‍යම දේවල් අරගෙන ඇවිල්ලා ගෙනියන්න අපහසු යම් දෙයක් තියෙනවා නම් ඒ අදාළ වාජන වලට දාලා යනවා නම් මේ වගේ අපිට කරන්න වෙන්නේ නැහැ. මේක දිගින් දිගටම වුණොත් හැමදාම වෙන ප්‍රශ්නයක් මේක. මං හිතන්නේ ලබන අවුරුද්දේවත් අපේ කට්ටිය පොඩ්ඩක් තේරුම් අරගෙන මේ ප්ලාස්ටික් පොලිතින් අඩු කරොත් පාවිච්චි කරලා කමන්නේ නැත්නම් ඒක දාන්න ඕන හරි තැනට නැත්නම් ඒක නොගිනින් ඉන්නවනම් ලොකු උදව්වක් කියන එක මෞබිමේ සරුසාරය පතා මිනිස්කමේ හදවත අරා අරමුණ කරා අභිමන්දරා එකිනෙක වෙලෙන දැත් ගම්මෙත්ද පතන හැටි කොහොම වුණත් දවස ගෙවෙන හැටි හරිම වෙනස්. එක අරමුණකට එකතු වුණොත් අපි එක පුරවැසි බලකායක්. අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දයවෙත කෘත බුදමු තුති සැමටම පළමුව පෙන්වන්න හැකි ජාතික වගකීම් දරන හැටි. ගම්මැද වීපෝස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ක කරපු මේ ශ්‍රීපාද ක්ලීනප් එකට සම්බන්ධ වීමට ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. නමුත් පොඩි දුකක් තියෙනවා. මිනිස්සු ඇවිල්ලා මේ ශ්‍රීපාද ස්ථානයට පොලිතීන් ප්ලාස්ටික් මේ දේවල් එකතු කරලා දැන් මේ වටිනා කියන පරිසර පද්ධතියක් ඇත්තටම කුණු කස වලින් මේක විනාශයටපත් වෙනවා. ඒක නිසා ඉල්ලන්න තියෙන්නේ ඔබ ශ්‍රීපාද ස්ථානයට එනවා නම් ඒ ඔබ වන්දනාමාන කටයුතු කරලා ඒ ඔබ අරගෙන එන පොලිතීන් ප්ලාස්ටික් ආපහු යන්න මේ වටිනා කියන පරිසරයට මේ වැදගත් මේ සුන්දර ස්ථානයට එකතු කරන්නේ නැතුව කියන එක තමයි කියන්න තියෙන්නේ. බාදා මැඩලමු පෙර ගමනේ දාබිඳු මව්බිමටම නම් හෙළුවේ යුතුකම් ඉටු කළ ලක්දු පුතුවේ අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දැයවෙත කෘත. ශ්‍රීපාදස්ථානයේ උඩමළුවේ සිට එක්කරගත් කැලිකසල පහළට රැගෙනීමෙන් අනතුරුව මස්කෙලිය ප්‍රාදේශීය සභාවට සහ රත්නපුර ප්‍රාදේශීය සභාවට බාර දෙනු ලැබුවා. වේ 69 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ශ්‍රීපාදස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු අද දවස පුරාවටම වීෆෝස් කණ්ඩායමත් සමගින් ක්‍රියාත්මක වනවා මේ පරිශ්‍රය තුළ. ඉතින් අද දවසේදී 500කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී තිබෙනවා. ඒ වගේම තමයි විශාල ප්ලාස්ටික් පොලිතීන් තොගයක් අපට අද දවසේදීත් මේ ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතනිය දක්වා රැගෙන යාමට සිදුව තිබෙන බව කනගාටුවෙන් මතක් කිරීමට සිදුවනවා. අපි මතක් කරන්නේ එසේ කනගාටුවෙන් මතක් කරනවා කියා පැවසුවේ ඔබ රැගෙන එන වතුර බෝතලය, ප්ලාස්ටික් බෝතලය, පොලිතින් බෑගය මේ තැන තැන තමා ගොස් තිබෙන නිසාවෙන්ම මේ පරිසරයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ නිසාවෙන්ම තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග වීෆෝස් කණ්ඩායමත් එකට එක් වී මේ කටයුත්තට උරදී තිබෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ ශ්‍රීපාදස්ථානයේ වැඳ පුදා ගන්න ගැනීමට පැමිණෙන ඔබ නිරන්තරයෙන්ම මෙවැනි පරිසරයට අපවිත්‍ර වන දෑ පරිසරයට මුදා හැරීමෙන් වැළකී සිටින්න. එය මා හිතන්නේ ඔබ ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමට යනවා වගේම මේ පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳවත් ඔබ අවධානයට ලක් කර යුතුයි. මම නිවුස් ඔස්ට්‍රේලියාවෙන් ගිහන් උද්‍යෝග
ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදා ගන්න යන මාර්ගයේ සිට Voice of Gammada. අද වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් මේ අවස්ථාවේදී කිසිම ජාති ආගම් දේශපාලන මතයක් නොසලකා හැර අපි එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. මේ අවස්ථාවේදීත් ශ්‍රී ලංකාවේ අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරොත් මේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම එතරම් අපහසු වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා එකට අත්වැල් බැඳගනිමු. Gammada. Voice of Gammada. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා අකුරු කරන්නටා සෙසුන්ගේ සිත රිද වූ ගුරුවරුන් නිසා වැසුණු පාසලක් කංගල්ල කටුවනදී අපට හමු වුණා. කැලෑ පීරාගෙන දැඩි අසීරුවකින් අප විදුහල් බිමට ගියා. මේ පාසලේ නම බෙංගමු කන්ද කනිෂ්ඨ විද්‍යාලය. අතහැර දමා දැන් වසර 6ක්. මේ පාසල පටන් ගත්තේ එදා බෙංගමු කන්දේ ගමේ මිනිස්සු ගාම සංවර්ධන සමිතියත් එකතු කරගෙන දැන් අවුරුදු 80ක් විතර එන පරණ ගම්මු ටික මේ ගමේට යන්න පාරක් තිබුණේ නැහැ. ඒ වගේම ඉස්කෝලයක් තිබුණේ නැහැ. කටුවන්ට තමයි යන්න තිබුණේ. ඒ නිසා මේ ගම විශාල කඳු සිකර වලින් වටවෙච්ච ගම්මානයක්, දුෂ්කර ප්‍රදේශයක්. මේ දරුවන්ට යන්න තැනක් නැති නිසා ගමේ කට්ටිය එකතු වෙලා මේ පාසල ඉදිරි කරගත්තා එදා ගාම සංවර්ධන සමිතිය හරහා. දැන් මේ පරම්පරාවට උනත් ඉස්කෝලයක් නැහැ. දැන් අපේ ගෙදර මෙතන ළඟ තියෙන්නේ. ඉතින් ඒ ළමයින්ට උනත් වැදගත් වෙනවා මේ ඉස්කෝලේ ඔබතුමාලා ලබා දුන්නොත් කොහොම හරි කරලා ගමටම මේ කියන්නේ ගමේ සම්පතක් අපිට නැති වුනේ කියන්නේ. පාසල වැහෙන්න ආසන්න හේතුව ගුරුවරුන් නොපැමිණීමයි. මෙහි ඇති ගොඩනැගිලි දෙකක් වල් බිහිවෙමින් පවතිනවා. ආචාර ධර්ම කියාදීම නැවතුණු මේ ගොඩනැගිලිවල විෂමාචාර ක්‍රියා හිස ඔසවා ඇති බව ගම්මුන් පවසනවා. ප්‍රතිපත්ති තීරණ මත පාසල් වසා දැමීමට තීරණය කරන අධ්‍යාපන බලධාරීන්ට මේ භෞතික සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ සැලැස්මක් නැහැ. එවන් ප්‍රාථමික සැලැස්මක්වත් නැතිව දරුවන්ට ටැබ් බෙදීම ඔළුව නැති අයට කැබ් බෙදීමක් වගේ. 2013 ඉස්කෝලේ වහලා දුන්න පහුගිය රජයෙන් මේ රජයෙන් ඉස්කෝලේ කැබලි කරලා දෙන්න හැදුවා. ඒකට අපි කීප දෙනෙක් ඉදිරිපත් වෙලා ගමේ හාමුදුරුවෝ තවත් කීප පොලක් එකතු වෙලා අපි මේ කැබලි කරනවට විරුද්ධව පොලිසිය ගිහිල්ලා මහලේකම් මැඩම් හමු වෙලා හම්බන්තොට ගිහිල්ලා මම ලියුම් තුනක් බාර දුන්න මහලේකම්තුමාට. ඊට පස්සේ කොළඹට ගියා. කොළඹටත් ලියුමක් ගිහින් තියලා එහෙම කරලා කැබලි ගිහිල්ලා නැවැත්තුවා. ඒ ඉස්කෝලේ ඇතුලේ බලමුද මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔය ඉස්කෝලේ තත්ත්වය තියෙනනේ මේ පසුගිය රජයේ മന്ത്രിලා තමන්ගේ ඥාති මිත්‍ර මේ දරුවෝ කීප දෙනෙක් ලබලා දුන්නා මේ ජාතික පාසලට. ඊට පස්සේ අනිත් දෙමව්පියෝ තම තමන්ගේ ළමයි වෙනත් ඉස්කෝල වලට දාගත්තා. ඊට පස්සේ මේ ඉස්කෝලේ වැහෙන්න සිද්ධ වුණේ ප්‍රථමයෙන්ම ඒ හේතුන් මත. ඊටත් පස්සේ තමයි මේ පවතින රජයේ ඉන්න බලධාරීන් පිරිසක් විසින් තමයි කැබලි කරන්න හැදුවේ. ඒකට අපි ඉඩ දුන්නේ නැහැ. දැන් නැවත අපි මේ කොහොම හරි බලන්නේ මේ ඉස්කෝලේ නැවත පිළිසකර කරගෙන මේ ඉන්න ළමයි කීප දෙනෙක් දාලා පිටින් ගුරුවරයෙක් දෙන්නෙක් විදුහල්පති කෙනෙක් ගෙනල්ලා මේ ඉස්කෝලේ හදාගන්න. මොකද මේ බෙංගමු කන්ද කියන ගමට තියෙන ජාතික වස්තුව මේක. ඇත්තටම අද ලෝකයේ තත්ත්වය බැලුවොත් තාක්ෂණයත් එක්ක මේ ගොඩක් පෙර ගිය කියන දශකයකට ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වය නෙමෙයි අද තියෙන්නේ. මම දකින විදිහට ගොඩක් තාක්ෂණය නිසා අපිට ඇත්තටම අවස්ථාවක්
උදා වෙලා තියෙනවා ගමේ ජනතාවට පවා තියෙන රටේ සංවර්ධනයත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අවස්ථාවන් කියන එක දැන් ඇවිල්ලා මම දකින විදිහට ගොඩක් හැමෝටම පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් අවස්ථාවන් කියන opportunities ගොඩක්ම වැඩි වෙලා තියෙනවා ඩිජිටල් තාක්ෂණය ඒ වගේම අන්තර්ජාලය හරහා. ඉතින් මට හිතෙන්නේ එතනදී ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා මේ සම්බන්ධ තියෙන දැනුම අවබෝධය සහ ඒ කෙරෙහි තිබෙන උනන්දුව වැඩි කිරීම කියන එක තමයි මම දකින්නේ එක ක්‍රමවේදයක් විදිහට මේක ග්‍රාමීය ජනතාවට මේ රටේ තියෙන සංවර්ධනයත් එක්ක එකතු වෙන්න. ඇත්තටම පසුගිය වසරවල් බැලුවහම ලැබිලා තියෙන සහයෝගය මට හිතෙන්නේ ඔප්ටිමම් නැහැ. ඒ කියන්නේ ඒක උපරිමයෙන් ලැබිලා නැහැ. මොකද ගොඩක් වෙලාවට හැම රටකම බැලුවොත් ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බැලුවොත් ඒගොල්ලෝගේ 60% විතර දායකත්වයක් දීලා තියෙන SME සෙක්ටර් එක රටේ ආර්ථිකයට. ඉතින් අපේ ඇත්තට මේ ඇති බැලුවොත් මට හිතෙන්නේ SME සෙක්ටර් එකෙන් දෙන දායකත්වය තාම ඒ අවශ්‍ය ප්‍රමාණයට හම්බ වෙලා නැහැ. අනිත් එක තමයි අපේ ව්‍යවසායකත්වය. මම හිතන්නේ ලංකාව මීට වඩා අපේ පසුබිම බැලුවොත් මොකද අපිට ගොඩාක් අපිට ලොකු විශාල ජනගහනයක් නැහැ. අපි ඉන්දියාව හරි බංග්ලාදේශය වගේ රටවල් එක අපිට කම්පීට් කරන්න උන් එක තරඟ වදින්න ලොකු ජනගහනයක් නැහැ. ඒත් අපිට තියෙන එකම එක ලොකුම මේ රිසෝස් එක නැත්නම් අපිට තියෙන මේ ඇබිලිටි එකක් තමයි අපේ මේ ක්වොලිටි එක අපෙන් හම්බෙන ඉනෝවේෂන් එක. ඒක වැඩි දියුණු කිරීම. ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් මට හිතෙන්නේ ගවර්න්මන්ට් එක නැත්නම් අපේ සමාජයෙන් ඒ ග්‍රාමීය මට්ටමේ තියෙන ව්‍යවසායකයන් නැත්නම් ඔවුන්ගෙන් ලබන පවුල් දරුවන්ට හැමෝටම උනන්දු කිරීමක් අවශ්‍ය වෙනවා. රටේ දියුණුවට කොහොමද ඔවුන් සම්බන්ධ වෙන්නේ? ඔවුන්ගේ ව්‍යාපාරවල වලට නගා සිටවන්න ගොඩක් සහයෝගයක් අවශ්‍යයි කියලා තමයි මම හිතන්නේ. මම කැමති එක එක්සාම්පල් එකක් විදියට මොකද අපේ සමාජයේ සමාජගත වෙලා තියෙන ලොකු ආකල්පයක් මත අපේ පොඩි කාලේ අපේ අධ්‍යාපනික පසුබිමෙන්ම හැදෙන දෙයක් මේ ආකල්පය. කියන්නේ සහජ හැකියාවට තමයි අපි ගොඩක්ම ලොකු තැනක් දෙන්නේ. කියන්නේ අපි කියනවා ඔයාට හැකියාවෙන්ම ගණිතය දක්ෂ නම් ඔයා ගණිතය කියනවට එක මේ සහජ හැකියාවෙන් තමයි ඔයාට ගණිතය දක්ෂ වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ඒ කියන්නේ හැකියාවක් නැහැ කියන ආකල්පයක් අපි ගොඩක් වෙලාවට පාසල් දරුවන්ටත් දෙනවා. අපි යන්නේ මයින්ඩ්සෙට් එකේ. කියන්නේ ඒ ආකල්පෙන් අපි හැදුනොත් අපි කවදාකවත් අපි දකින්නේ තමුන්ගේ ඉන්ටෙලිජන්ස් එක, ඒ කියන්නේ තමුන්ගේ හැකියාව නේ හැම දෙයක්ම එක මට්ටමකට විතරයි අපිට සහජයෙන් ආපු හැකියාව විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපිට ඒ සහජ හැකියාව නැත්නම් අපිට කවදාකවත් දියුණු වෙන්න බැහැ කියන මතය ගොඩක් අය අතරේ තියෙනවා. ඒක මම හිතන්නේ මමත් ඇත්තට මගේ ජීවිතේ බැලුවොත් මම පාසල් ගිය අවධිය බැලුවොත් මමත් ඒ වගේ මතයක තමයි ඉඳලා තියෙන්නේ. මොකද මං හිතුවේ ඉන්ටෙලිජන්ස් කියන එක ඒක නැත්නම් හැකියාව කියන එක ෆික්ස් දෙයක් කියලා. ඒක මේ ඒක එහාට මෙහාට කරන්න බැරි දෙයක් කියලා. ඉතින් හැබැයි දැන් ඇත්තටම ගොඩක් සතුටුයි. ඇත්තටම මම හිතන්නේ ගොඩක් අයට අලුත් බලාපොරොත්තුවක් වෙයි. කියන්නේ ඇමරිකාවේ හිටන් ස්ටැන්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාල හිටන් ඒගොල්ලෝ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඇත්තටම සහජ හැකියාවකින් අපිට යන්න පුළුවන් එක මට්ටමකට විතරයි. ඒගොල්ලෝ කියන්නේ සහජ හැකියාවක් තියෙන පමණින්ම ඔබ සාර්ථකත්වයට යනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම සහජ හැකියාව වගේම උත්සාහය, effort කියන එක තමයි ඇත්තටම මිනිසෙගේ දියුණුවක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. රජයක් මේ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා නම් අවශ්‍ය නිලධාරීන් මේ සම්බන්ධව කටයුතු කරනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ හා සම්බන්ධ විය යුතුයි. එයාලට අනුග්‍රහය ලබා දිය යුතුයි. අනුන්ට ඇඟිලි දික් කරනවට වඩා හොඳයි තම තමන් මේක නිවැරදි කරගන්නවා නම් ඒ නිවැරදි කර ගැනීම තුළින් මේ සියල්ලම මැඩපවත්ත ගන්න පුළුවන්. තම තමන් මේ දේ හරියට කරගත්තොත් මුළු ලංකාවෙම මේ වසංගතය තුරන් කරගන්න පුළුවන් කියන අදහස තමයි මගේ නම් අදහස. රටක් ලෙස එක්වෙමු. අපේ යුතුයකම අපි ඉටු කරමු. කොරියාව රොකට් යවනවා. ඇටුවැව එරියාව ගම්මු
අලිවෙඩි යවනවා. කොරියාවේ එරියාවේ වෙනස ඒකයි. මිනිස්සු වෙනුවෙන් හිතන මිනිස්සු රොකට් යවනවා. මිනිස්සු විසින් පත් කළ අය මිනිස්සු අමතක කෙරුවම යවන්න වෙන්නේ අලිවෙඩි. පළවෙනි වතාවට මේ එරියා ගමේ තමයි අලිවට ගැහුවේ. ඒ අනුව තමයි අවටගම් වල ගැහුවේ. අද වෙනකොට මේක අසාර්ථක වෙලා. අසාර්ථක වෙලා කියන්නේ මේක වන ජීවියක හිටියට වන ජීවියකෙන් එනවා බලනවා යනවා. අලිවෙඩියක් වෙඩිල්ල දුන්නට විසඳුමක් නෙමෙයි. එතකොට මේ වෙනකොට අක්කේ තත්ත්වය පත්තල අපිට ප්‍රතිපාදන නැහැ මේක. මැෂින් එක පිච්චෙනවා. ඒක පිච්චිච්චාම ආයෙ මැෂින් එකක් ගන්න මුදල් නැහැ. එතකොට මේ අලිවැටේ කම්බි නැහැ. එතකොට අපි දැනට මං හිතන්නේ අපි ඊයේ පෙරේද දුන්නනේ වන ලිපියක් අන්න ගිහලා කම්බි සම්බන්ධව. අද වෙනකන් ඒකට විසඳුමකුත් නැහැ. එවුන් ඇවිල්ලා ගම්මානවා. දැන් මේ ඊයේ පෙරේද වෙනකොට දැන් පෙන්නන්න ගිහිල්ලා අතන ටැංකිය ගහනවා. එතන ටැංකියත් එක පෙරලා එතන සුණු දුවිලි කරලා ඒ කාලියක් ඉන්න උඩ ටෝච් එකක් ගහන්න බෑ. ඒක එලවන්නේ ඉන්නේ මිනිහා මර. වෙට පැනලා ගෙදරට පුටුත් කඩ. එරියාවත් එක්ක අලීන්ට පුදුම ඉරිෂාවක් තියෙන්නේ. මහ දවාලෙත් වගාබිම් වනසනවා. අලි ගම්බෙතුනේ බලධාරීන්ගේ ආරාධනාවක් පිට. අලි හිටපු තැන පෞද්ගලික ආයතනයකට පවරා දීම නිසා අලීන්ට ගමට එන්න සිද්ධ වුණා. අලීන්ට නම් අඩුම වශයෙන් ගැවසෙන්න තැනක් තිබෙනවා. ඒත් එරියාව ගම්වාසීන්ට නිදහසේ ගැවසෙන්න තැනක් නැහැ. ඉස්සර මිනිස්සු හිටපු තැන්වල දැන් ඉන්නේ අලි. ඊට වැඩිය විශාල පාඩුවක් වෙනවා මේ අලියෝ විනාශ කරන ප්‍රමාණය. දවසකට කෝටි ගණනක් අලියෝ විනාශ කරනවා. එච්චර හැම වෙන්නේ මේ පිටරටින් මේ සුද්ධ වෙයිලා මේ මොන හරි දීලා. අත්‍යවශ්‍යයෙන් මේක මුළු රටම දැනගත යුතු ප්‍රශ්නයක්. ඒක දාගන්න තිබ්බනම් මේ ගමේ මිනිස්සුන්ට බය නැතුව රැයට ඉන්නවනම් මම හිතන්නේ ගම්මානේ කීපයකටම මේ නාකොල්ල ගන්නේ ඉඳලා මේ එරියාව කරතා යන පාර තමයි මේ කියන්නේ. පාරට විදුලි ලාම්පු සවිකර දෙන ලෙස ගම්මු ඉල්ලා සිටියා. ඒ ජීවිත එළිය කරගන්න නෙවෙයි. අඳුරේ අලි හඳුනා ගන්න. හිතවතුනේ දුව පුත සොහොයුර සොයුරියනේ මාපිය නැසිය හිතවතුනේ දුව පුත සොහොයුර සොයුරියනේ නැත අන්සරණක් අපට අපම මිස සමගිය බලයම වේ සමගිය බලයම වේ එකිනෙක වෙන්වූ අතැඟිලි විලසේ තනිව වෙන්ව උදකලාව සිට නොව එකිනෙක වෙන්වූ අතැඟිලි විලසේ තනිව වෙන්ව උදකලාව සිට නොව දෑතේ දසැඟිලි මිට මුලවා ගමු සමගිය බලයට නිදසුන් සපයමු සමගිය බලයට නිදසුන් සපයමු අරමුණු අපගේ පිවිතුරු නම් වෙරවීරිය අප හැම සතුනම් අරමුණු අපගේ පිවිතුරු නම් වෙරවීරිය අප හැම සතුනම් අත්වැල් බැඳගෙන පෙරටම යමු අපි දෙවියන් අප සමගයි ඉන්නේ දෙවියන් අප සමගයි ඉන්නේ අලුත් දිරක් පායයි
හෙට උදයේ ඊට කලින් පිබිදෙමු ලහි ලහියේ අලුත් තිරක් පායයි හෙට උදයේ ඊට කලින් පිබිදෙමු ලහි ලහියේ ගම්මැද්දට දෙමු කලෙලියක් එක්ම හදමු අපි අලුත් රටක් එක්ම හදමු අපි අලුත් රටක් හදවත් සතුටින් පිරුණු හෙටක් Voice of Gammed. ජලධාරා නැගෙනා ගම්බිම් ගොඩ නගනා මනුලෝකෙන් මිහි බට දෙවියෝ දුටුවද ගැමියනි ගම්මැද්දේ දුටුවද ගැමියනි ගම්මැද්දේ කුමටද පිරිසිදු ජල කඳ නැගෙයි ඉහළට කසල ඉවත් කළ ගලන ඇලේදිය සරු කරවයි කෙත්වතු ගම්බිම් හෝ සරු කරවයි කෙත්වතු ගම්බිම් කර ගැමි දන දිවිරැක දුරු කර ගැමි සිත රැඳි බිය හා සැක දුරු කර ගැමි සිත රැඳි බිය හා සැක මහා පෙරලියක් ඇවිල්ලා මොකද්ද මේ අරුමේ ගැමි ජනයා ලද උරුමේ මුළු ගමටම සෙත සතුනේ සවියයි ගම්මැද්දේ සවි බලයයි ගම්මැද්දේ හරි හරි වැඩ ගම්මැද්දේ වැඩ දහසටු ධනමන පොබයා නෙත කඳු රැලි පිසදා මුවහස රැලි නංවා අලුත් ගමක් යලි හෙට ඉදිවන්නා අලුත් ගමක් යලි හෙට ඉදිවන්නා මනුලොව දෙවියන් අප දුටුවා අප දුටුවා ගම්මැද්දේ දෙවියන් දුටුවා නවෝදයේ හිරු
පතුල්ල වැලිමඩ කලාපයට අයත් ඩයර්බා ಭಾರತೀಯ දමිළ විද්‍යාලය වතු ආශ්‍රිත දුප්පත් දරුවන් අධ්‍යාපනය හදාරන විද්‍යාලයක්. මෙම විද්‍යාලයේ දරුවන් 390ක් පමණ අධ්‍යාපනය ලබන අතර අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. මෙම පාසලේ දරුවන්ට ඇති මූලිකම ගැටලුව වන්නේ පානීය ජලය නොමැතිවීමයි. පාසලේ දැනට ඇති එකම ජල මූලාශ්‍රත් වසර 100කට වඩා පැරණි වනවා. අවට වතු සමාගමකට අයිති එම ජල මූලාශ්‍රය මේ වන විට පාසලට පවරා ඇතත් වැසි දිනවලදී එම ජලය භාවිතයට නොගන්නා ලෙස සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා විසින් දන්වා තිබෙනවා. මේ නිසා මේ පාසලේ දරුවන් සහ ගුරුවරුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. අපිට බොණ්ඩ වතුරක් නැහැ ඉස්කෝලේ. টয়ලට් යන්නත් විදිය නැහැ, වතුර නැහැ. අපි ගෙදර ඉඳලා වතුර බෝතල් එකෙන් තමයි වතුර ගේන්නේ. ඒක අපිට මදි. පල්ලයක් ලිඳ තියෙනවා. ඒකේ වතුර ඒක හොඳ නැහැ. අපිට මේ ඉස්කෝලේ කියලා තියෙනවා මේ වතුර බොණ්ඩ එපා කියලා තියෙනවා. අපි ඉස්කෝලේ වතුර නැතුව එම ළමයි ඔක්කොම කලන්ති දාලා වැටෙනවා. ඒ නිසා අපිට වතුර දෙන්න උදව් කරන්න. අපි ගෙදර ඉඳලා ගේන වතුර ටික මදි අපිට. ඒ නිසා টয়ලට් යන්නත් වතුර නැහැ. මෙතන පල්ලෑ ලිඳක් තියෙනවා. ඒ ලිඳ අවුරුදු 100ක් විතර පැරණි ලිඳක්. උඩින් වතුර ආවම සම්පූර්ණ මේ ලිඳ වැහිලා අපවිත්‍ර වෙනවා. දැනට දරුවන් සහ ගුරු මණ්ඩලයේ ඉතාමත් අපහසුතාවයෙන් ඉන්නේ. ටැංකි උඩ හයි කරලා තියෙනවා. නමුත් ඒවට කවදාකවත් වතුර සපයලා නැහැ. ඒ වගේම මේ දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා වැලිමඩ අපිට නිර්දේශ කළා තියෙන මේ තියෙන වතුර වලේ වතුර බොන්න එපා. ඒවා ඊටමත් මේ අපවිත්‍ර ජලය කියලා. ඒ නිසා අපිට සිරස ගම්මැද්දෙන් හෝ මේ ප්‍රශ්නේ විසඳා දෙන්න පුළුවන් නම් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ පාසලේ දරුවන් ඉල්ලා සිටින්නේ තම විද්‍යාලයට පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් ලබා දෙන ලෙසයි. මේ පාලම් පාරුවක් නැත්නම් පුණ්‍යඩි සිට දෙවෙන ගම්මාන 7ක ජනතාවට ඇවිතලම කකුල් ගෙවිලා ඇති. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි, චීනාවලි, ඉලංගේතුරේ, මොහතුවාරම්, පුණ්‍යඩි, කල්ලඩි සහ වාලතෝට්ටම් යන ගම්මාන 7ක පවුල් 1200ක් විතර ජීවත් වෙනවා. ඔවුන්ගේ ආසන්නම නගරය වන්නේ මෝතුල් සහ සීරුවිල. පාරෙන් ගියොත් කිලෝමීටර් 20ක්, පාලම් පාරුවෙන් ගියොත් කිලෝමීටර් 2යි. ඒ නිසාම ඔවුන් කම දෙකක එල්ලිලා හැමදාමත් පාසලට, රෝහලට, කාර්යාලයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මේ විදිහට ගමන් කරනවා. අපි උපන් දවසින්දලා පාලම් පාරුවේ තමයි යන්නේ. මගේ අප්පාත් ගමන් ගියේ මෙහෙමයි. අසාධ්‍ය රෝගීන් රෝහලට ගෙනියන්නෙත් මේ කඹේ එල්ලිලා. පවුල් 1201ක සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් මෙහි තියෙනවා. ඒ නිසායි ඔවුන් ඡන්ද කාලෙට දේශපාලකයන් දකින්නේ. දේශපාලකයන් එනවා, මනිනවා, යනවා. අපෙන් ඡන්ද ගන්නවා. නමුත් අපි තාම කඹයක එල්ලිලා පාලම් පාරුවේ ගමන් කරනවා. මේ ගම් 7ටම අවශ්‍ය වන්නේ මීටර් 200ක පාලමක්. පාලම් ඉල්ලා ඡන්දය දුන් ජනතාවට දේශපාලකයන්ගේ කෝලම් බලබලා ඉන්න සිදු වෙලා තිබෙනවා. මව්බිමේ සරුසාරය පතා මිනිස්කමේ හදවත අරා අරමුණ කරා අභිමන්දරා එකිනෙක වෙලෙන දැත් ගම්මෙත්ද හිතන පතන හැටි කොහොම වුණත් දවස ගෙවෙන හැටි හරිම වෙනස්. එක අරමුණකට එකතු වුණොත් අපි එක පුරවැසි බලකායක්. අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දෑවෙත කෘත බුදමු තුති. සැමටම පළමුව පෙන්වන්න හැකි ජාතික වගකීම් දරන හැටි. අරමුණ කරා අභිමන්දරා
හිතා මැඩලමු පෙරගමනේ දාබිඳු මව්බිමටම නම් හෙළුවේ යුතුකම් ඉටු කළ ලක්දු පුතුවේ අපි ගැන විතරක් හිතුවා ඇති දිනු දැයවෙත කෘත පුදමු තුතියේ අපේ අතින් අපි කිරුළු සදා අලඳමු හිස මත ලක්න